පින්වතුනි අද ධර්ම දේශනා මාතෘකාව ප්‍රාර්ථනාව කියන මාතෘකාවමයි. මේ ශ්‍රද්ධා සම්පන්න බව පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් ශ්‍රද්ධා සම්පන්න වන්නෙම්වා වීරිය සම්පන්න වන්නෙම්වා සති සම්පන්න වන්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා කියන කාරණාවයි සාකච්ඡා කරමින් සිටියේ. අපි ශ්‍රද්ධාව පිළිබඳව කරුණු බොහොමයක් සාකච්ඡා කළා. ඊළඟට මේ ප්‍රඥාව සතිය පිළිබඳව කාරණාත් අද කෙටියෙන් ටිකක් සාකච්ඡා කරන්න කල්පනා කළා. පිළිතුරු සඳහන් කරනවා යම් කෙනෙක් ළඟ ඊටාම නිවැරදි පැවතුම් තියෙනවා නම් සත්‍යක්‍රියා කරන්න පුළුවන් ඒ කාරණාව මූලික කරගෙන. නිවැරදි පැවැත්මක් තියෙනවා නම්. හැබැයි ඒ පිළිබඳව හොඳ ප්‍රඥාවකුත් තියෙන්න ඕනේ. මා විසින් සිදු කරන අහවල් කාර්යයන් මෙච්චර කාලයක් මං එකම ආකාරයෙන් නිවැරදිව හරියටම අඩුවක් නැතුව වෙනසක් නැතුව එකම විදිහට සිදු කරගෙන ආවා කියලා. එහෙනම් ඒ කාරණාව හොඳට මතක තියෙන්න හොඳ සතියක් තියෙන්නත් ඕනේ. ප්‍රඥාවක් තියෙන්නත් ඕනේ. මෙතන සඳහන් කරනවා බොහෝ දෙනාට ගැටලු සහගත වෙන්නත් පුළුවන්. නමුත් සතිය සහ ප්‍රඥාව නිසා සිදු කරන්නට යෙදුන සත්‍යක්‍රියාවක්. ධර්මාශෝක මහරජුරුව එක අවස්ථාවක මේ මහ ගංගාවක් පිරීලා පහළට ගලන වෙලාව සම්පූර්ණයෙන් කට ගාවට පිරීලා ගඟ ගලනවා. රජුරුව ඒ වෙලාවේ අහනවා මේ පහළට ගලන ගඟ උඩුගම් බලා ගලන්න හරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. නැත්නම් උඩුගම් බලා ගලන්න සලස්සන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. රජුරුව එහෙම අහලා ටික වෙලාවක් යනකොට මහා හඬක් නගාගෙන මේ දැවැන්ත ගංගාව උඩුගම් බලා ගලනවා. රජුරුව ඇහුවා කවුද මේ වැඩේ කළේ කියලා. කාන්තාවක් ඉදිරිපත් වෙනවා මමයි මේ වැඩේ කළේ කියලා. පින්නතුනේ ඇය වෛශ්‍යාවක්. ඒකයි මං කිව්වේ හුඟක් දෙනෙකුට ගැටලු සහගත වෙන්න පුළුවන් කියලා. වෛශ්‍යාවකට එහෙම කරන්න පුළුවන්ද කියලා. ඇගෙන් අහනවා කොහොමද එහෙම කළේ කියලා. ඇය සඳහන් කරනවා මහරජතුමනි මෙතෙක් කල මම ගාවට ආවනම් යම් පිරිමියෙක් ඒ සියලු දෙනාටම සමානව සැලකුවා කියලා. කිසි කෙනෙකුට අඩු කෙරුවෙත් නැහැ, කිසි කෙනෙකුට වැඩි කෙරුවෙත් නැහැ. ඒ සියලු දෙනාටම මං සමානව සලකපු බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් මම මේ ගඟ උඩුගම් බලා ගලන්න අදිෂ්ඨාන කෙරුවා කියලා. එතකොට කෙනෙක් මං කිව්වා අහන්න පුළුවන් වෛශ්‍යාවකට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. නමුත් මේ සිහියයි ප්‍රඥාවයි දෙක. අම්මා කෙනෙක් කල්පනා කරලා බැලුවොත් දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න අම්මෙකුට තමන්ගේ දරුවෝ දෙතුන් දෙනාට හරියටම එකම විදිහට සලකන්න පුළුවන්ද? එක දරුවෙකුටවත් විශේෂයක් වෙන්නේ නැද්ද? අපි කියමු දරුවෝ 4 දෙනෙක් හදලා දරුවෝ 4 දෙනාම විවාහ කරලා දුන්නා. දැන් දරුවෝ 4 දෙනාගෙම නිදහස්. අම්මට එහෙම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්ද? සැක නැහැ. මගේ දරුවෝ 4 දෙනාටම ඉපදිච්ච දවසේ ඉඳලා විවාහ කරලා දෙනකම්ම එකම විදිහට මං සැලකුව බව සත්‍යයි. ආන් එහෙම කියන්න මතක තියාගන්න ප්‍රඥාවක් තියනවාද අපිට? එහෙම සිහියක් අපිට තියනවාද කෙනෙකුටවත් අඩු වැඩි වුන්නේ නැහැ කියලා? නමුත් මේ කාන්තාවට එහෙම මතක තියාගන්න ප්‍රඥාවක් තිබුණා. එහෙනම් ඇය ගාව ඒකට හොඳ සිහියක් තිබුණා. ඒ සිහියක් තිබුණා ප්‍රඥාවක් තිබුණා කියන එකට සාක්ෂිය තමයි ඇය අදිෂ්ඨාන කරනකොට මේ මහ ගඟ උඩුගම් බලා ගලන එක. එහෙනම් සති සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා. එහෙම වෙන්න අපි සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ නැද්ද එහෙමනම්? ප්‍රාර්ථනාවකින්මයි මේ දේවල් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අනුව තවත් කාරණා බොහෝමයක් මේ කරුණුත් එක්ක සිහිපත් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා මේ කාරණාවත් අපි ප්‍රාර්ථනා කරලම තියෙන්න ඕනේ. එතකොට අපි ඉස්සල්ලා සඳහන් කරපු මේ සත්‍ය ක්‍රියාවන්
ශ්‍රද්ධාව මේ දේවල් ඉන්ද්‍රිය මට්ටමට වැඩෙනවා, බල මට්ටමට වැඩෙනවා. ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා ඒක බල වුණා කියලා කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එකයි. ශ්‍රද්ධාව, සමාධිය, වීරිය, ප්‍රඥාව මේ දේවල් බල මට්ටමට වැඩුණ කියලා කියහම ඕනම දෙයක් කරන්න පුළුවන්. වහින්න නැති වෙලාවට වස්සවන්නත් පුළුවන්. වහින වෙලාවට පායන්නත් පුළුවන්. ගලන ගඟක් නවත්තන්නත් පුළුවන්. සුනාමියක් ආවත් නවත්තන්නත් පුළුවන්. හැබැයි ඒ තමන්ගේ කාර්යයන් බල මට්ටමට වැඩිලා තියෙනවනේ ඒව මහා ප්‍රාතිහාර්යයන්. එහෙම ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් වෙන්නේ හරියටම ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ මේ විදිහට මේ ශ්‍රද්ධාව, සතිය, සමාධිය, වීරිය, ප්‍රඥාව වැඩෙන්න ඕනේ කියලා. සසර පින් කර කර ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම තිබුණ උතුමෝ තමයි එහෙම දේවල් කරලා තිබුණේ. අපේ මහබෝසතාණන් වහන්සේ එක අවස්ථාවක මාළුවෙක් වෙලා ඉපදිලා හිටිය මත්ස්‍ය ජාතකයේ මේ කතාව සඳහන් කරන්නේ. තමන් ජීවත් වෙන ගඟේ වතුර නිදෙනකොට තමන්ගේ සහෝදර පිරිස බොහෝ අපහසුතාවයටපත් වුණා. බොහෝ දෙනාට ගොදුරු බවටපත් වුණා. සත්‍යක්‍රියා කළා විශාල මාළුවෙක් හැටියට මත්ස්‍ය ජාතියේ මං ඉපදිලා ඉන්නවා. හැබැයි ඉපදිච්ච දවස් ඉඳලා අද වෙනකන් විශාල මාළුන්ගේ ආහාරම පොඩි මාළුනේ. මම කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතය මාගේ ආහාරය සඳහා කැප කරගත්තේ නැහැ. ඒ ජීවිත මම ගත්තේ නැහැ. ඒ බව සත්‍යයි නම් මේ දැන් මහ වැහි වහින්න ඕනේ කියලා අදිෂ්ඨාන කරනවත් එක්කම සඳහන් කරනවා මේක වලා වූ සිව් දිසාවෙන් නැගිලා ගඟ උතුරනකම් වැස්ස කියලා. එහෙනම් එහෙම සත්‍ය ක්‍රියා කරන්න පුදුම බලයක් ඒ නිවැරදිතාවයේ තිබුණා. එහෙනම් මේ සමාධි, සති, වීරිය, ප්‍රඥා කියන දේවල් බල මට්ටමට වැදුනහම ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ ඒ නිසා. ඊළඟට පින්නතුනි එක්කෙනෙකුට හරි නිවැරදි බණක් දේශනා කරලා, නිවැරදි ධර්මයක් දේශනා කරලා එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් ගොඩ ගන්න යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒක මොනතරම් වටිනවද? එක්කෙනෙක් හරි ඊතර කරන්න පුළුවන්කම තියෙනවා නම් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ වෙනුවෙන් කොයි තරම් කැප කළාද? සමහර අය සසරින් මුදවගන්න බුදුරජාණන් වහන්සේ සතපුම් 100 ගණන්, දහස් ගණන් වැඩම කළා. එක්කෙනෙක් වෙනුවෙන්. එහෙනම් ඒ අය එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණානේ. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේ වඩිනකොට තව කී දහහක් පහු කරලා වැඩියද? දහස් ගණන් පහු කරලා එක්කෙනෙක් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ ඒ පුද්ගලයා තුල විශේෂ කුසල කර්මයක් තියෙන නිසා. මාගන්ධිය කියන බැමිණිගේ අම්මටයි තාත්තටයි මාර්ගඵල ලබන්න පුළුවන්කම තිබුණා. ඒ වුණාට දැනට මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් මහා කරුණා සමාපත්තියෙන් ඒක භාග්‍යතුන් වහන්සේ දැක්කා. දැකලා තමයි මේ දෙන්න හොයාගෙන භාග්‍යතුන් වහන්සේ එහාට වැඩියේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද? අම්මටයි තාත්තටයි පිහිට වෙනකොට දුව අවීචියට යනවා කියලා. ඒකත් දන්නවා බුදුරජාණන් වහන්සේ. නමුත් ඇයට ගොඩ යන්න පිං නැති වුණාට පිං තියෙන දෙන්නෙකුත් සංසාරේ අතරමං වෙන එක අපරාධයි. ඒ හින්දා අම්මා තාත්තා බේරගන්න භාග්‍යතුන් වහන්සේ වැඩියා. සුබ මානවකයාට පිහිට වෙනකොට සුබ මානවකයාගේ තාත්තා අවීචියට යන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේට චෝදනා කරලා තිරිසන් ලෝකේ සුනකෙක් හැටියට ඉපදුනා. සුනකයා බුදුරජාණන් වහන්සේට බුරලා අවීචියේ ඉපදුනා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා සුනකයා මට බුරලා අවීචියට යනවා. නමුත් සුබට සසරින් එතර වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් එක්කෙනෙක් හරි සසරින් මුදන්න තිබුණා නම් භාග්‍යතුන් වහන්සේ ඒ වෙනුවෙන් කටයුතු කළා. අපිටත් අපේ ජීවිතයක එක්කෙනෙකුට හරි මේ සංසාරය පිළිබඳව අවබෝධයක් ලැබලා දීලා එක්කෙනෙක් හරි පාපයෙන් මුදවලා එක්කෙනෙක් හරි සුගතිගාමී කරවන්න කටයුතු කරන්න තිබුණොත් ඒ වෙනුවෙන් යෙදෙන්නම ඕන කියන එකයි මේ ධර්මයේ සඳහන් කරන්නේ. ආන් ඒ නිසා නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා, නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා.
අපිත් පින්නතුනි පින් කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. බණ ඇහුවට වැඩක් නැහැ. නිර්මල පර්යාප්තිය අහන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්නේ නැත්තම් අපිට කවදාවත් සසරින් එතර වෙන්න පුළුවන්ද? අපේ සසර එතර යෑම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයත් එක්කයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම රත්නයේ අයිතිය වෙන කාටවත් දුන්නේ නැහැ. කිසිම කෙනෙකුට ධර්ම රත්නයේ අයිතිය දුන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේ සතුමයි. වෙන කාටවත් මේ ධර්මයට ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් එකතු කරන්නත් බෑ. වෙන කිසි කෙනෙකුට ධර්ම රත්නයෙන් ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් අඩු කරන්නත් බෑ. හේතුව භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාගේ සියලු සිත් දන්නවා. ඒකයි සම්මා සම්බුද්ධ කියලා කිව්වේ. අපිට භාග්‍යතුන් වහන්සේ තේරෙන්නේ නැති නිසා සැකමතු වෙන්නත් පුළුවන්. හැබැයි තේරෙන්නේ නැති වුණාට කමන්නේ සැක කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ දන්නේම නැතුව සරණ බින්දෙන එක. සියලු සිත් දන්නවා කියලා කිව්වේ අපේ පින්නතුන් කවදාවත් කල්පනා කරන්න එපා. ඔබට මේ වෙලාවේ පහළ වෙන හිත බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ කියලා. දැන් පහළ වෙන හිතත් ඊළඟ ෂණයේ පහළ වෙන හිතත් අවුරුදු 50න් 60න් 70න් පහළ වෙන හිතත් ඒ පෞද පිංද හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ පහළ වෙන මොහොතෙම දකිනවා. ඒකයි හරියට සරණ ගියපු කෙනා පව් කරන්නේ තරම් බය වෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ මගේ මේ ඇති වෙන පාපකාරී සිතුවිල්ල දැක දැක ඉන්න වෙලාවේ මං කොහොමද භාග්‍යතුන් වහන්සේට දැනි පව් කරන්නේ කියලා. අපි පව් කරන්නේ හොරෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට හොරෙන් පව් කරන්න බෑ අපි කාටවත්. සියලු දෙනාගේ සියලු සිත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ සියලු සිත් දන්න නිසා අපි කවදද නිවන් දකින්නේ? අපි කොහොමද නිවන් දකින්නේ? මොන වාගේ ධර්මයක් අහලාද නිවන් දකින්නේ? කොයි විදිහේ භාවනාවක් ඒකට හේතු කරගන්නවද? මේ කාරණා ඔක්කොම බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා අපේ නිවන කවදද ලැබෙන්නේ, කොහොමද ලැබෙන්නේ, කොතනින්ද ලැබෙන්නේ, මොන හේතුවෙන්ද ලැබෙන්නේ කියන කාරණා ඔක්කොම දන්නේ බුදුරජාණන් වහන්සේ. වෙන කවුරුවත් ඒක දන්නේ නැහැ. ඒකින්දයි වෙන කාගේවත් බණ අහලා අපට සසරින් එතර යන්න බැරි වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මහඬ ලැබෙන්න ඕනේ. නිවන කියලා කියන්නේ එක තැනක තියෙන එක ලක්ෂයක්. නමුත් මේ ලෝකේ ජීවත් වෙන ජනගහනය කෝටි ප්‍රකෝටි ගාණක්. ඒ සියලුම දෙනාම කවද්ද නිවන් දකින්නේ, කොහොමද නිවන් දකින්නේ, කොයි විදිහටද නිවන් දකින්නේ කියන එක භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා ඔබටත් මටත් මේ සසරින් එතර වෙලා නිර්වාණය කියන එකම ලක්ෂ්‍ය ගාවට යන්න පෞද්ගලික පාරක් තියෙනවා. මගේ පාර වෙනයි, ඔබේ පාර වෙනයි. අපි හැමෝටම පෞද්ගලික පාරක් තියෙනවා. ඒ පෞද්ගලික පාර ගැන දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කවුරුවත් ඒක දන්නේ නැහැ. ඒ නිසා ඒ හැම පුද්ගලයෙකුටම ගැලපෙන්න තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පිට ඒ පාර හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම දරන්න ඕනේ. ඒකයි නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම අහන්න ලැබෙන්න ඕනේ. නිර්මල පර්යාප්තියම දරන්නෙම්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයම දරන්න ඕනේ. එතකොට මේ නිර්මල පර්යාප්තියම අහන්න අපි සංසාරේ වෙනම ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. නිවැරදි ධර්මයක් ඇහුවොත් නිවැරදි මගක යන්න පුළුවන්. නිවැරදිව පූජාවල් කරන්නත් පුළුවන්. නිවැරදිව භාවනා කරන්නත් පුළුවන්. එතකොට නිවැරදි ධර්මයේ අහන්න බැරි වුණොත් මම මෙහෙම කාරණාවක් සඳහන් කළොත් මේ අහනවා වගේම දරන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ධර්මයේ අසන්නෙම්වා නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා. ඇහුවට වැඩක් නැහැ නේ අපි දරන්නේ නැත්තම්. මම එක උදාහරණයක් සඳහන් කළොත් අටපිරිකර ගැන. එතකොට මේ නිවැරදිවම අටපිරිකරක් පූජා කරන්නේ මේ උදාහරණයක් විතරයි මේ නිර්මල පර්යාප්තිය කියන කාරණාවට. නිවැරදිව අෂ්ටපරිස්කාරයක් අපි කොහොමද පූජා කරන්නේ? නිවැරදි අෂ්ටපරිස්කාරයට මොනවද අන්තර්ගත වෙන්නේ? මේ දේවල් පූජා කිරුවොත් අෂ්ටපරිස්කාරය සම්පූර්ණද? මේ දේවල් පූජා කිරුවොත් අෂ්ටපරිස්කාරය අසම්පූර්ණද කියන කාරණාව අපි
දැනගෙන පූජා කරන්න නම් ඒ කාරණාව ධර්මයෙන්ම හොයන්න ඕනේ. මම මේ සරලම තැනට ආවේ. එහෙනම් අෂ්ටපරිස්කාරය හරියටම සම්පූර්ණ වෙන්න අවශ්‍ය කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ත්‍රිපිටකයේ. එතන අෂ්ටපරිස්කාරයට අයිති තුන් සිවුර. තනිපොට සිවුර, දෙපොට සිවුර, අඳන සිවුර. මෙතන කාරණා තුනයි. එතකොට මේක පාවිච්චි කරන හැටි දේශනා කරලා තියෙනවා. සිවුර ඇඟට පොරවනකොට ඒක කය පරිහරණය කිරීම. පෙරහංකඩේ නැති වෙලා. ඒ හින්දා මට වතුර පෙරා ගන්න මං සිවුරු පොටම පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අඳන සිවුර අරගෙන මං වතුර පෙරා ගන්නවා. එහෙම නැත්නම් තව අනිත් සිවුරෙන් වතුර පෙරා ගන්නවා. වතුර පෙරා ගන්න වෙලාවට ඒක. එතකොට සිවුර යොමු වෙලා තියෙන්නේ කුස පරිහරණයට. ඇඟට පොරව ගන්නකොට කය පරිහරණය, වතුර පෙරා ගන්නකොට කුස පරිහරණය. එහෙමනම් තුන් සිවුරු. පාත්‍රය දානේ වළඳනකොට කුස පරිහරණයට. කුටිය හදා ගන්න තැන මැටි ටිකක් අනා ගන්න ඕනේ. නැත්නම් කුටිය ගා ගන්න මැටි ටිකක් අනන්න ඕනේ. ඒකට වතුර ගන්න එකක් නෑ. ඒ හින්දා පාත්‍රයෙන් වතුර අරගෙන යනවා මැටි අනන්න. එතකොට ඒක අයිති වෙන්නේ කය පරිහරණයට. එතකොට තුන් සිවුරයි පාත්‍රයයි මම ඒකේ අවශ්‍යතාවයත් එක්ක මේ කියාගෙන යන්නේ. ඉදිකටුව සිවුර ඉරිලා මහ ගන්නකොට කය පරිහරණයට. මට හම්බ වෙලා තියෙනවා දෙහි ගෙඩියක්. එහෙම නැත්නම් වෙනත් පළතුරක්. ඒක ඇතුළට ඇඹුල් ටිකක් කවා ගන්න ඕනේ. මේ ඉදිකටුවෙන් පුළුවන් ගෙඩිය විදලා දෙහි ගෙඩිය විදලා මිරිකලා එතනින් ඇඹුල් ගන්නත් පුළුවන්. ඒ ඇඹුල් ටික අරගෙන තවත් පළතුරු ගෙඩියක සිදුරක් හදලා ඒ සිදුර ඔස්සේ ඒ ගෙඩිය ඇතුළට ඇඹුල් ඇතුළු කරන්නත් පුළුවන්. එතකොට රෙදි මහ ගන්න වෙලාවට ඉදිකටුව කය පරිහරණයට යෙදිලා. අර වාගේ දෙයක් කරගන්නකොට කුස පරිහරණයට යෙදිලා. ඊළඟට පින්නතුනි පිහිය. මේක විශේෂ කාරණාවක්. භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු කරුණ මෙවුව ත්‍රිපිටකයේ එහෙමම තියෙනවා. අටපිරිකරට අයිති වෙන්නේ දැලි පිහියක් නෙමෙයි. අටපිරිකරට අයිති වෙන්නේ පාත්‍රයේ ඇතුලේ තියාගෙන යන්න පුළුවන් පොඩි පිහියක්. ඒ පිහියෙන් හුඟක් වැඩ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පළතුරු ගෙඩියක් හම්බුනොත් කපා ගන්න පුළුවන් වෙන්න ඕනේ. Tamange ආසනයේ උස වැඩි නම් පුටුවේ කකුල කපන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. හම්බ වෙලා තියෙන සිංහාසනයක් වාගේ මහාසනයක් නම් පරිහරණය කරන්න කැප නැහැ. ඒ වෙලාවට සිංහ මූණ කපලා විකෘති කරගන්න ඒ පිහිය පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. කැලෑවේ යනකොට දණ්ඩක් අතේ තියෙන එක හොඳයි කියලා හිතුනොත් රොඩු ගොඩවල් තියෙනවා, කොළ ගොඩවල් ඇස්සේ සර්පයෝ ඉන්න පුළුවන්. දඬු කෑල්ලක් කපාගෙන ඉස්සරහට ඒකෙන් ටිකක් තට්ටු කර කර ගියොත් සත්තු සර්පයෝ ඉන්නවා නම් ඉවත් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් රැට එලියක් නැතුව යන වෙලාවටත් ওই වැඩේ කරනවා. ආන් එහෙම ප්‍රයෝජනයකට ගන්න දණ්ඩක් කපා ගන්නත් මේ පිහිය පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට එහෙනම් මේ පිහිය මොන වාගේ පිහියක් වෙන්න ඕනේද? ඒක බහුකාර්ය පිහියක්. හැබැයි මේක පාත්‍රය ඇතුලේ තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් අටපිරිකරට අයිති වෙන්නේ දැලි පිහිය නෙමෙයි. දැලි පිහියට කියන්නේ කුරන් කියලා. අෂ්ටපරිස්කාරය ගැන විස්තර කරන තැන විනය පිටකේ කුරන් කියලා සඳහන් කරලා නැහැ අෂ්ටපරිස්කාරයට. අෂ්ටපරිස්කාරයට අයත් පිරිකරක් හැටියට කුරන් කියන එක සඳහන් කරන්නේ නැහැ. වෙන තැනක කුරන් කියන එක පිළිබඳව සඳහන් කරනවා. දැලි පිහියක් පාවිච්චි කරනවා නම් තවත් උපකරණ දෙකක් තුනක් විතර එකතු වෙන්න ඕනේ. එහෙම එකතු වුණොත් 8ට වඩා වැඩි වෙනවනේ. අපි කියමු දැලි පිහිය තියෙනවා කියලා. දැලි පිහිය පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන්ම දැලි පිහිය ගාන ගලක් තියෙන්න ඕනේ, තෙල් ගල. ඒක ඕනෙමයි. ඊට පස්සේ පිහිය බහලන කොපුව ඕනෙමයි. නැත්තම් පිහිය ආරක්ෂාව නැහැ. කොපුවේ බහලා කොපුවත් එක පිහිය ඔතලා තියෙන රෙදි කෑල්ල වෙනම තියෙන්න ඕනේ. මේ කාරණා තුනම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දැන් එතකොට අටපිරිකරට මේක එකතු වුණොත් ආපහු දැලි පිහියකුත් තෙල් ගලකුත් කොපුවකුත් ඔතලා තියෙන උපකරණයක් එකතු වෙන්න ඕනේ. එතකොට 8ට වඩා වැඩි වෙනවා. ආන් ඒ කාරණාව හින්දා දැලි පිහිය අෂ්ටපරිස්කාරයට එකතු වෙලා නැහැ. මේ සඳහන් කරන්නේ ත්‍රිපිටකයේ තියෙන කාරණාව. සමහර කෙනෙක් මේක ගැන ප්‍රශ්න කරන්නත් පුළුවන්, සැක උපදවන්නත් පුළුවන්. නමුත් ධර්ම රත්නයේ සඳහන් කරලා තියෙන නිසා
ඒ කාරණාව නිර්භයව කියන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අටපිරිකරට අයිති වෙන්නේ බහුකාර්ය නමුත් පාත්‍රය ඇතුලේ තියාගන්න පුළුවන් පොඩි පිහිය. ඒ කාරණාව සම්පූර්ණ වුණේ නැත්නම් අෂ්ටපරිස්කාරය සම්පූර්ණ වෙන්නේ නැහැ. අවශ්‍ය නම් මේ කෙස්බාන උපකරණ වෙනම තමන් කැමති විදිහට සුදුසු විදිහට කැප විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳ දේවල් වලින් අපිට පූජා කරන්න පුළුවන්. ඒක දැයි පිහියක් වෙන්න පුළුවන්. හොඳට කැපෙන රේසර් එකක් වෙන්න පුළුවන්. ඒ ඕන දෙකක් වෙනම පූජා කරලා අපිට පින් සිද්ධ කරගන්න පුළුවන්. එහෙමනම් අපි දන්න අටපිරිකරේ විශේෂිත වෙන්න අවශ්‍ය කාරණාව තමයි පිහිය. එතකොට නිර්මල ධර්මයෙන් ඒ කාරණාව අහගෙන දැනගත්තේ නැත්නම් ඒක දරන්න තරම් ප්‍රඥාවක් තිබුණෙත් නැත්නම් නිහතමානී බවක් ආවෙත් නැත්නම් අපිට ඒ කාරණාව සම්පූර්ණ කරන්න ලැබෙන්නේ නැහැ ජීවිතේ පහසුවෙන්. එතකොට හරියට මට පිරිකර පූජා කළා වෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි අපි චතුමදුර පූජා කරනවා, පංචමදුර පූජා කරනවා. මේ වගේ දේවල් පූජා කරනකොටත් ධර්මානුකූලව හොයලා බැලුවේ නැත්නම් කොහොමද මේ දේ කරන්නේ? නොදැන පූජා කළොත් සමහරලාට පින් සිද්ධ වෙන්න කියලා කරලා තියෙන්නේ පව් සිද්ධ වෙන පූජාවක්. මොනවද ඒකට පංචමදුර කියලා කියන්නේ? චතුමදුර පංචමදුර දෙකම අපි අය පූජා කරනවා. ඒකට අයිති වෙනවා ගිතෙල්, බටර්, තල තෙල්, උක්පැණි, මීපැණි. දැන් මේ කාරණා ටිකම අපි ගන්නවා. සමහර අය මේ චතුමදුර පංචමදුර හදනකොට එක්ක විලඳ එකතු කරනවා. එතකොට කැප නැහැ. සමහර අය රස වැඩි වෙන්න ඕන නිසා මුද්දරක් පලං එකතු කරනවා. එතකොට රස නැහැ. අපි පූජා කරාම විකාලයේ කැප නැති භෝජනයක් පූජා කරලා තියෙන්නේ. පින් වෙනුවට සිද්ධ වෙන්නේ අකුසල්. මොකද මේ දේවල් හවසට පූජා කරන දේවල්නේ. උක්පැණි අද ලංකාවේ විශේෂ නැහැ. ඉතින් ඒක මං හිතන්නේ අපි සියලු දෙනාටම ලොකු පාඩුවක්. ඒ නිසා අපි යොදන්නේ කිතුල් පැණි, කිතුල් හකුරු. හැබැයි හදලා පූජා කෙරුවොත් ඒක කැප නැහැ. මොකද පොල් කැප නැහැ. මහපල ගණේට යනවා. අපේ අය ස්වාමින් වහන්සේ නමකට හවස් වරුවට තැඹිලි වතුර ටිකක්වත් දෙන්නෙත් නැහැ. ඒ තැඹිලි වතුර දෙන්නේ නැත්නම් ඒකත් කැප නැහැ කියලා. මොකද පොල්මනේ. එහෙමනම් තැඹිලි වතුර දෙන්නෙත් නැත්නම් අපි කොහොමද කිතුල් හකුරු දෙන්නේ? එහෙනම් හවසට කිතුල් හකුරු පූජා කරන්න බෑ. හවසට කිතුල් පැණි පූජා කරන්න බෑ. කිතුල් හකුරු වලින් කිතුල් පැණි වලින් කරපු දෙයක් හවසට වළඳන්න පූජා කරන්නත් බෑ. එහෙනම් කැප නැති වෙනවා. එතකොට ඒ කාරණා කොහෙද සඳහන් වෙන්නේ? මේ කරුණ තියෙන්නේ ධර්ම රත්නයේ තුලමයි. මේ පිළිබඳව තවත් බොහෝ කරුණු භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. නිරෝගී භික්ෂුන් වහන්සේ නමකට උක්ඛකුරුවත් හපල වළඳන්න අනුමත කරන්නේත් නැහැ. මේවට යොදන්න ඕනේ උක්ඛකුරු සහ උක්පැණි. නමුත් භික්ෂුන් වහන්සේලා නිරෝගී නම් උක්ඛකුරු කෑල්ලක්වත් හපල වළඳනවා කියන එකවත් කැප කරලා නැහැ. හකුරු ගන්නවා නම් උක්ඛකුරු දිය කරලා තමයි ගන්න ඕනේ. ගිලන් භික්ෂුන් වහන්සේ නමකට හපන්න පුළුවන්. නමුත් ගිලන් නැති කෙනෙකුට හපන්න බෑ කියන කාරණාවම දේශනා කරනවා. එහෙනම් ඒකයි මම සඳහන් කරන්නේ මේ නිර්මල පර්යාප්තිය ආසන්නෙම්වා. ආන්ගේ නිර්මල පර්යාප්තියම අපිට හම්බුනේ නැත්තම් අපි පින් සිද්ධ වෙන්න කියලා කරලා තියෙන්නේ පව් සිද්ධ වෙන පූජා. එහෙනම් ඒ නිර්මල ධර්මයේ අහන්න අපිට වෙනම පින් තියෙන්න ඕනේ. ඒ නිර්මල ධර්මයේ දරන්න අපිට වෙනම පින් තියෙන්න ඕනේ. අපේ රටේ ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා නිර්මල ධර්මයේ දේශනා කරන්නේ නැද්ද මේ කාලේ? ඕනතරම් යතිවරයන් වහන්සේලා නිර්මල ධර්මයේ දේශනා කරනවා. හැබැයි අපිට ඒක දරන්න පින් මදිද කොහෙද? සමහර වෙලාවට පිළිගන්නේ නැහැ. සමහර වෙලාවට ඒකට කන් දෙන්නේ නැහැ. අපි හරිය කැමති භාග්‍යතුන් වහන්සේට පිටුපාල කරන දේශනාවල් අහන්න. අපේ සංසාරේ හරියට අවුල් වෙනවා. hina වෙවි කරන දේශනා hina වෙවි කර අහන්න අපි හරි කැමතියි. මේ කාටවත් රිදෙන්න කවුරුවත් විවේචනය කරන්න නෙමෙයි. මේ නිර්මල පර්යාප්තිය මොකක්ද කියන කාරණාව පැහැදිලි කරන්නයි මේ කරුණ පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් ලෝකෙට හිග වෙනවනේ. එහෙම දේශනාවක් අහන්න වුණොත් අපේ කෙලෙස් නැති වෙනවද?
අපේ කෙලෙස් අඩු වැඩි වෙනවද? එහෙම වුණොත් වෙන්නේ අපේ කෙලෙස් වැඩි වෙන එකයි. එහෙනම් අපි බණ අහන්න ආවේ කෙලෙස් වැඩි කරන්න නෙමෙයි කෙලෙස් අඩු කරගන්න. බොහොම වෙහෙසිලා මහන්සි වෙලා අපි පින්කමක් සංවිධානය කරනවා. සමහර වෙලාවට ධර්මදේශකයන් වහන්සේලාත් වෙහෙසිලා මහන්සි වෙලා පැය ගණන් සතපුම් 100 ගණන් දුර ගෙවාගෙන අපේ දේශනාවටත් සම්බන්ධ වෙනවා. නමුත් මේ අනුකම්පාව කියන කාරණාව ගැන එතකොට ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දේශනා කරන්නේ? කොහොමද දේශනා කරන්නේ? කෙලෙස් නිමල යනවද? කෙලෙස් තවල යනවද? කෙලෙස් වඩල යනවද? සංසාරේ මේගොල්ලෝ නිදහස් කරනවද? තව නොඑක් සිය දහස් ගණන් සංසාරේ අතීතයට අරගෙන යනවද? ආන්ගේ කාරණාව පිළිබඳව විශේෂයෙන් කල්පනා කරන්න වෙනවා. එහෙම නැති වුණොත් අපි දෙගොල්ලටම ලොකු පාඩුවක්. කොහොම දෙයක්ද වෙන්නේ එහෙම වුණොත්? අර රජ්ජුරුව ගාව හිටියා මෝඩ වඳුරෙක්. වඳුරා කැමති නෑ රජ්ජුරුවන්ගේ ඇඟේ මැස්සෙක්වත් වහනවට. රජ්ජුරුවන්ට නිින්ද ගියා. වඳුරා දැක්ක ඇඟේ මැස්සෝ වහනවා. මදුරුව වහනවා. වඳුරට කේන්ති ගියා රජ්ජුරුවන්ගේ ඇඟේ මැස්සෝ වහන හින්දා. මොකද වඳුරා කළේ? කඩුව ගත්ත ගමන් කෙටුවා. එහෙනම් මෝඩ වඳුරා රජ්ජුරුව බේරගන්න තමයි මේ වැඩේ කෙරුවේ. නමුත් වැරදුනා. එහෙමනම් හරියට ධර්ම කාරණාව භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන හැටියට දේශනා කරන්න බැරුව ගියොත් අන් අයගේ සසර ගොඩනා ගන්න කියලා වෙලා තියෙන සසර තවත් අගාධයට වැටිච්ච එකක් බවට පත් වෙනවා. එහෙනම් නිර්මල පර්යාප්තිය ආසන්නෙම්වා. නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා කියන කාරණාවට අපි සංසාරේ වෙනම ප්‍රාර්ථනා කරලා කරුණු එකතු කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ යෑම. හරියටම කොහොමද අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කියන කාරණාව මේ ධර්ම රත්නයෙන් අපි අහලා දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට හරියට සංසාරේ වර්ධිනවා. හැබැයි අපි තිසරණ පිළිබඳව ජීවිතේ හිතුවේ හුඟක් අඩුවෙන්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි 3 පාරක් කිව්වා. හැබැයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං අදින්නාදානා වේරමණී සික්ඛාපදං කියලා මේ ශික්ෂාපද 5 අපි එකපාර කිව්වේ. නමුත් අපි තාම ප්‍රඥාව පාවිච්චි කරලා කල්පනා කරුවේ නෑනේ මේ දේවල් කීවේ එකපාරයි. නමුත් බුද්ධං සරණං ගච්ඡාමි කියන එක 3 පාරක් කිව්වේයි කියලා. එහෙනම් එකපාරක් පාණාතිපාතා කිව්වට වඩා 3 පාරක් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ පාණාතිපාතාවට වඩා විශේෂත්වයක් ඒක තුල නැතුව ඇද්ද? අරට වඩා ලොකු විශේෂත්වයක් තියෙන නිසා. ඉස්සරලා පන්සිල් නෙමෙයි මේ ශාසනයේ ඉස්සරලා තිසරණ. ඒකනේ අපි තිසරණ සමාදන් වෙලා පන්සිල් ගන්නෙ. එහෙනම් මුලින් තිසරණනේ. එහෙනම් කොහොමද හරියටම බුදුන් සරණ යන්නේ? කොහොමද සරණ ලැබෙන්නේ? කොහොමද සරණ බිඳෙන්නේ? මේ කාරණා දෙකම අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ. සරණ ලැබීමේ වැදගත්කමත් පින්නතුනි දැනගෙන තියෙන්න ඕනේ. සරණ පිහිටීමේ වටිනාකමත් දැනගෙන තියෙන්න ඕනේ. හරියටම සරණ යන්න පුළුවන් නම් අපිට කොච්චර ආරක්ෂාවක් තියෙනව කියලාද සඳහන් කළේ. හරියටම සරණ ගියපු කෙනෙක් මැරිලා නිරේට යන්නේ නැහැ කියලානේ සඳහන් කළේ. සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා විතරක් නිරේන් නිදහස් වුණා කියලා අපි සමහර ලාවට හිතුවට භාග්‍යතුන් වහන්සේ අපිට කොච්චර අනුකම්පා කරලාද හරියටම තෙරුවන් සරණ ගියපු කෙනා නිරේට යන්නේත් නැහැ. මේ ජීවිතේ නිරේට යන්නේ නැහැ. එහෙනම් ඊළඟ ජීවිතෙන් බොහෝ පින්කම් කරගන්න තෙරුවන් සරණ ගිහිල්ලා මේ ජීවිතේ කුසලයෙන් පුරවන්න පුළුවන්. හැබැයි සරණ යන්නේ කොහොමද කියන කරුණ දැනගන්න ඕනේ. යේකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින්. යන්නේ කවදාවත් අපායක. පහාය මානුසන්දේහං. මේ මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම දේවකායන් පරිපූර්ණස්සන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. කවුරු සරණ ගියපු අයද මේ? බුදුන් සරණ ගියපු අය. කාටද බුදුන් සරණ ගියා කියලා කියන්නේ? ආන් ඒ අයට කියන නම තමයි බෞද්ධ. එහෙනම් හැබැයි බෞද්ධයෙක් වෙන්නේ බුදුන් සරණ ගියපු කෙනා. ඒ නිසා අපි බෞද්ධ කියලා කීවට සමහරලාට මෙතෙක් කල ජීවිතේ බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි හිතාගෙන හිටියට බෞද්ධ වෙන්නේ නැහැ. අපි බෞද්ධ වෙන්නම ඕනේ. ඒකේ තියෙන වටිනාකම
එක උදාහරණයකින් මම සඳහන් කළොත් අපේ ජාතක පාළියේ තියෙනවා සංක කියලා ජාතක කතාවක්. සංක කියන බ්‍රාහ්මණයා නම් මේ කාරණාව බොහෝම කෙටියෙන් සඳහන් කරන්නේ. සංක බ්‍රාහ්මණයා බොහෝම ධනවත් කෙනෙක්. ඒ නිසා දවසකට ලක්ෂයක් වියදම් කරන දානශාලා කීපයක්ම මෙයාට තියෙනවා. 6ක් විතර. එක දානශාලාවක එක දවසකට කහවණු ලක්ෂයක් වියදම් කරනවා. එතකොට දවසකට ලක්ෂ 6ක් වියදම් කරනවා. එහෙම දන් දෙනවා දිනපතාම. මේ අබුද්ධෝත්පාද කාලයක්. හැබැයි සංක කියලා කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ. දැන් තමන්ගේ ධනස්කන්ධයේ ටික ටික ෂේ වීගෙන යනවා. ඒ නිසා දන් දෙන අයට ඔහොම්මම දන් දීගෙන යන්න ඇරියා. මම විදේශ රටකට ගිහිල්ලා නැවත ධනෙ හම්බ කරගෙන එන්නම්. හැබැයි දන් දෙන එක නවත්තන්න එපා. ඕගොල්ලෝ දන් දෙන්න මං ධනෙ හොයාගෙන එන්න. තමන්ගේ අතවැසි පුරුෂයත් එක්ක තවත් පිරිසක් එක්ක නැව් නැගලා ස්වර්ණ භූමියට යනවා. ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේක. අද මහ සත්වයෝ තවත් ධනෙ හොයන්න විදේශගත වෙනවා. මගදී මහ සත්වයන්ට කරදරයක් වෙනවද කියලා බැලුවා. බලහම දින 7ක් ඇතුළත මහ සාගරයේ මේ නැව මුහුදුපත් වෙනවා. මහ සත්වයන්ට කරදර වෙනවා. මම යන්න ඕනේ පිහිට වෙන්න. දැන් ගඟ ගාවට නැත්නම් සාගරයේ ගාවට පයින් අතවැසියත් එක්ක සාගරයේ ගාවට යනවා. පසේ බුදුරජාණන් වහන්සේ රත් වෙලා තියෙන වැල්ලේ අවුවෙන් පිච්චි මේ වැලි පාග මහ සත්වයන්ට පේන්න වඩිනවා. වැලිත් රත් වෙලා බොහෝම තදට අවුවත් වැටෙනවා. දැකපු ගමන් දුවගෙන ගිහිල්ලා ගහක් යට වැලි ගොඩක් ගහලා ටිකක් උසට හදලා තමන්ගේ නිසීදනේ එළලා වැඳලා ස්වාමීනි මට අනුකම්පා කරලා මොහොතක් මේ ආසනයේ උඩ වැඩ ඉන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. ආන් ඒ වෙලාවේ පැන් විශේෂයෙන් පෙරාගෙන ඇවිල්ලා පසේ බුදුරජාණන් වහන්සේගේ පාද දෝවණය කරලා පාද පිහලා තමන්ගේ සෙරෙප්පු දෙක ගලවලා ඒ සෙරෙප්පු දෙකත් පිහලා සෙරෙප්පු වල ගල්වන සුවඳ තෙල් සෙරෙප්පු වල ගල්වලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුවට මේ සෙරෙප්පු පලන්දවලා තමන්ගේ කුඩේ භාග්‍යතුන් වහන්සේට දන් දුන්නා. ස්වාමීනි මේ පාවහන් දරන්න. ස්වාමීනි අවුව නිසා මේ කුඩේ පාවිච්චි කරන්න. මට අනුකම්පා කරන්න ස්වාමීනි. එහෙම ප්‍රාර්ථනා කරලා උන්වහන්සේට පූජා කළා. පසේ බුදුරජාණන් වහන්සේ දන්නවා මොන තරම් කරුණාවක්ද. මම මේ වැල්ලේ අවුවේ වඩිනවා දැක්ක ගමන් මේ පූජාව කරනවමයි. ආන් මේ පූජාවෙන් සාගරය තුල සහනය ලැබෙනවමයි. එතකොට සරණ ගිහිල්ලා හිටිය හරියටම පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලේ තෙරුවන් සරණ යන්න බැරිද? කෙනෙක් අහන්න පුළුවන් ඒ කාලේ කොහොමද තෙරුවන් සරණ යන්නේ? විශේෂයෙන් සංඝරත්නේ නැණි කියලා. පින්නතුනි මහා කල්ප ලක්ෂයක්. මහා කල්ප ලක්ෂයක කාල සීමාවක් ගත්තොත් මහා කල්ප ලක්ෂයක් ඇතුලේ බුද්ධාන්තර ගණනාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ අනුකම්පාව කොච්චර කාලයකටද කියලා සීමාවක් නැහැ. හැම බුද්ධාන්තරයකම අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නෙක් ඉන්නවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට මුළු පාරමිතා කාලයම ආපහු බලන්න පුළුවන්. අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න කොච්චර කල් පාරමී පුරන්න ඕනේ නැද? මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. එතකොට මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පාරමිතා පුරනවල උතුරා බුදුවේ අග්‍ර ශ්‍රාවක බෝධිය ලබන්නේ. එහෙනම් ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට ඒ මහා කල්ප අසංකේයයි ලක්ෂයම ආපහු බලන්නත් පුළුවන්. එතකොට මහා කල්ප ලක්ෂයක් තුල බුද්ධාන්තර ගණනාවක් තියෙනවා. එහෙනම් අබුද්ධෝත්පාද කාල හරහා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ අතීතයේ බලලා නැද්ද? බලලා තියෙන්නේ. බලලා පිහිට වෙලා තියෙන උපදින අයට අනුකම්පා කරලා තියෙන්නේ. ආන් ඒ අනුකම්පාව නිසා අබුද්ධෝත්පාද කාලයකත් සංඝරත්නයේ සරණ යනවා ප්‍රඥාවන්තයෝ. එහෙනම් ඒ කාලෙටත් ප්‍රඥාවන්තයන්ට තෙරුවන් සරණ තිබුණා. තෙරුවන් සරණ නොතිබ්බනම් ඒ කාලේ පහළ වෙච්ච අය නිරේට යන්නේ නැද්ද? සෝවාන් වුණෙත් නැත්තම්, තිසරණක් තිබ්බේ නැත්තම්
එහෙනම් අබුද්ධෝත්පාද කාලවල පහළ වෙන ඔක්කොම නිරේට යන්න ඉපෙයි. ඔක්කොම නිරේට යන්නේ නැහැ. යන්නේ නැත්තේ ඒකයි ප්‍රඥාවන්තයෝ ඒ කාලටත් තිසරණ ලබනවා. එහෙමනම් සංඝ බ්‍රාහ්මණ පසේ භාග්‍යතුන් වහන්සේට මේ පූජාව කරලා තිසරණ සරණ වෙවිලා ඉන්නේ. නැවේ යන වෙලාවේ නැව මුහුදුපත් වුණා. ආන් ඒ වෙලාවේ ඇඟ පුරාම ගාගත්ත ගිතෙල්. හකුරුයි ගිතෙලුයි බඩ පුරාම කෑවා. දවස් ගානකට ඇති වෙන්නේ. මොකද ගිතෙල් කාම බඩ ගිනියනවා අඩුයිනේ. බඩ පුරාම කෑවා හකුරුයි ගිතෙලුයි. හොඳට පිරෙන්න කෑවා. ඇඟ පුරාම ගිතෙල් ගාගත්තා. මොකද ගිතෙල් ගාගත්තාම ඇඟට සීතල දැනෙනවා අඩුයි. තෙල් තට්ටුවක් නේ පිටපැත්තේ තියෙන්නේ. මහ පුදුම ප්‍රඥාවක්. කල්පනා කළා දැන් මිනිස්සු ඔක්කොම මුහුදුපත් වෙලා තමන්ගේ ඉෂ්ට දේවතාවු සිහිපත් කර කර කෑ ගහනවා බේරගන්න කියලා. නැවේ උසම තැනට නැංග නැව ගිලෙමින් තියෙන්නේ. පැනලා ඈතට පැන්න උසම තැනට නැගලා. තමන්ගේ අතවැසියත් එක්ක. ඇයි ඈතට පැන්නේ? මේ දඟලනකොට එක මිනිහෙක් හරි නැවේ ලීයක් හරි අනිලා තුවාල වුණොත් එතනින් ලේ යනවා ගොඩක්. හැබැයි ලේ වතුරට එකතු වෙනවත් එක්කම සාගරයේ ඉන්න මහ දැවැන්ත මත්ස්‍යෝ එතෙන්ට වේගෙන් ඇදෙන්න පටන් ගන්නවා. ආන් එතනම ඉඳලා පීනන්න ගත්තොත් මමත් ඒකට ගොදුරු වෙන්න පුළුවන් නේ. ඒ හින්දා තමයි උස්සම තැනට නැගලා ඈතට පැන්නේ. පැනලා පීනගෙන යනකොට මේ සාගරයට අධිපති දෙවිවරු ඉන්නවා. විශේෂයෙන් මව්පියෝ වාගේ අයට හොඳට සලකන අය සාගරයේ අතරමං වුණත් බේරගන්න කියලා මණිමේකලා කියලා දෙව්දුවක් සාගරයේ බාරව ඉන්නවා. මහ දෙවියන්ගේ අනුග්‍රහය යටතේ. ටික දවසකට ඇය විවේක අරන් හිටියා. ඒ අතරේ තමයි නැව මුහුදුපත් වෙන්නේ. මේ දෙව්දුව කල්පනා කළා හදිස්සියේ දැකලා මහ සත්වයෝ මරණයටපත් වුනොත් එහෙම මට ලොකු වවනඩුවක්. ඒ හින්දා ඉක්මනට කෑම බීම අරගෙන එනවා. ඒ දවස් ගාණක් මහ මුහුදේ වතුර කෑම නැතුවනේ පීනන්නේ. හැබැයි සඳහන් කරනවා තෙල් ගාගෙන හකුරු කාලා පැනලා මුහුදු වතුරෙන් කට හොදලා අටසිල් ගත්තා කියලා. මේ එක කාරණාවක් හරියට සාකච්ඡා කරන්න ඕනේ. මුහුදු වතුරෙන් කට හොදලා අටසිල් ගත්තේ ඇයි ඒ? කටේ කෑල්ලක්වත් තිබිලා පස්සේ ගිලුනොත් විකාල භෝජන ශික්ෂාපදේ කැඩෙනවා. එහෙනම් අද සමහර වෙලාවට මේ ආහාර අරගෙන කට හොදනවා කියන එක විවේචනය කරන අවස්ථාවලුත් තියෙනවා. නෑ ආහාර අරගෙන සිල් අරන්නම් දත් මැදලා කට පිරිසිදු කරගන්න ඕන හොදලා. නැත්නම් කෑල්ලක්වත් ගිලුනොත් අපරාධ ශික්ෂාපදේ කැඩෙන හින්දා. ලුණු වතුරෙන් කට හොදලයි සිල් අරගත්තේ. දෙව්දුව අරගෙනවා ප්‍රණීත ආහාර. ගෙනල්ලා කියනවා ගන්න ඉක්මනට කියලා. සඳහන් කරනවා මට එපා. මම සිල් අරන් ඉන්නේ. අතවැසිය හිතෙනවා කවුරු එක මොනවා කියවනවද දවස් ගානක් බඩගින්නේ හින්දා පිස්සු හැදිලාද කොහෙද කියලා. ඊළඟට අහනවා කවුරු එකද කතා කරන්නේ කියලා. සඳහන් කරනවා මෙතන ඉන්නවා මහානුභාව සම්පන්න දෙවඟන. ඒ දිව්‍යාංගනාවත් එක්ක මම කතා කරන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා අපි බේරගන්න කියන්නේ නැද්ද එහෙනම් කියලා. අහන්න කියනවා ඔය ඉන්නේ දෙවියෙක්ද ඔය ඉන්නේ මිනිස්සෙක්ද අමනුෂ්‍යෙක්ද කවුද කියලා අහන්න කියනවා. අතවැසිය කියාම අහනවා අහපුවාම කියනවා මම මහානුභාව සම්පන්න දෙවඟනක් කියලා. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් අපි බේරගන්න කියනවා. ආන් ඒ වෙලාවේ මහ නැවක් මවලා ඒ නැව සම්පූර්ණයෙන් සප්ත රතනයන්ගෙන් පුරවලා බෝසතාණන් වහන්සේ උස්සලා අරගෙන නැවෙන් තියා ගන්නවා. ඒ වෙලාවේ සඳහන් කළා ඇයි මගේ අතවැසියා ගන්නෙ නැද්ද කියලා. සඳහන් කරනවා නෑ කියලා. අතවැසියා පීනගෙන එනවා. නැවට ගන්නෑ කියනවා. දෙව්දුවගෙන් ඇහුවා ඇයි ඒ කියලා. ඔහුට තිසරණ නෑ කිව්වා. ආන් ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ නැවේ ඉඳලා අතවැසියව තිසරණ සමාදන් කෙරෙව්වා. ඊට පස්සේ උස්සලා අරගෙන නැවෙන් තියාගත්තා. මේ කාරණාව මම එකක් සඳහන් කළේ හරියටම තෙරුවන් සරණ යනවා කියන කාරණාව කොයිතරම් වටිනවද? අනික මතකද පසේ බුදුරජාණන් වහන්සේට කරපු පූජාව? ඒකත් බෝසතාණන් වහන්සේ අහනවා දෙව්දුවගෙන්. මම කරපු පින මොකද්ද මෙතන කියලා. මේ පිහිට වෙන්න හදන්නේ ඔබේ ආනුභාවයෙන්ද නැත්නම් මගේ පිනෙන්ද කියලා. නෑ මගේ ආනුභාවයෙන් නෙමෙයි ඔබේ පිනමයි මේ පළ දෙන්න හදන්නේ. මොන පින කෙරුවරද කියලා අහනවා. දෙව්දුව මතක් කරනවා මතක නැද්ද? සාගරයට එන්න හදනකොට පසේ බුදුරජාණන් වහන්සේට කරපු පූජාව. තමන්ගේ පාවහන් දෙක පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේ ශාසනයේ යාන දානය කියලා හඳුන්වන්නේ පාවහන් පූජාව. එහෙනම් ගොඩබිම විතරක් නෙමෙයි සාගරයේත් යානා හම්බෙනවා හරියට පාවහන් පූජාව සිද්ධ කරලා තිබ්බහම.
මේ හම්බ වෙලා තියෙන ඒ ආරක්ෂාව. එහෙනම් මේ සරණ යාම කියන කාරණාවත් එක්ක අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ නිර්මල පරියාප්තිය අසන්නෙම් වා දරන්නෙම් වා කියන කාරණාවයි.